නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනාම බොහොම සද්ධාවෙන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානන් වෙන මොහොත මේ උතුම් ධර්මශ්‍රවනයත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ දිනපතාම නිරන්තරී භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරන අවවාදයක් ධර්මී සඳහන් වෙන. ඒ තමයි සුගතවාදී සුගතයන් වහන්සේගේ අවවාදී. බුදුරජාණන් වහන්සේ තරම් ධර්මාවබෝධය පිණිස කෙනෙක්ව අප්‍රමාදී භාවේ පිහිට වන ශාස්තෘවරේ මේ ලෝකෙ කොහෙවත් නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනය තුළත් ශ්‍රාවකයන්ට පෙන්නල දුන්නේ අප්‍රමාදීන සම්පාදයත. මහණෙනි අප්‍රමාදීව කුසල් දහම් වඩන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ මහපොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකනු අතර විශාලම පියවර සටහන පිහිටන්නේ ඇතෙකුට හස්තියට. මේ ඇතෙක්ගේ පියවර සටහන ඇතුළේ ඕනෑම සතෙක්ගේ පා සටහනක් ඇතුළෙන් තියන්න පුළුව. ඒ වගේ තමයිකෙන මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල්ල අප්‍රමාදී භාවයට ඇතුල් කරන්න පුළුවන් කිය. අප්‍රමාදී භාවය තුළයි මේ ලෝකෙ කුසල් දහම් සියල්ල වඩාගන්න දියුණු කරගන්න හැකියාවතිය. පිංහතුනි දවසක් මේ බුද්ධ ශාසනය තුළ අනාගාමී පලට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඔබ දන්නවා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මේ සතර මග පල අතර. අනාගාමී පලට පත් වනා කැන ආයමත් කාමලෝකෙ උපදින්නේ නෑ. දිවිය ලෝකෙකවත් මනුස්ස ලෝකෙකවත් සතරාපායිකවත් මේ කාම ලෝකෙම උපදින්නේ න ආගාමි අනාගාමී කියන්නේ අන්න ඒ නිසා. කාම ලෝකෙට ආයමත් වෙන්නේ නෑ. ඒ කෙනාට තියෙන්නේ සුද්ධවාස බ්‍රහ්ම ලෝක පහක් ගැන දේශනාව තියෙනවා. සමහරයේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඉපදිච්ච සැනින් පිරිනිවන් පානු. සමහරු ඉපදිලා ආවිශ අඩක් ගෙවෙන්ඩ පෙර පිරිනිවන් පානු. සමහරුවේ බ්‍රහ්ම ලෝක ඉපදිලා උත්සාහයෙන් වීරී ඉතුරු කෙලෙස් ප්‍රහාණය කළ පිරිනිවන් පානු. සමහරු බඹලුව ඉපදිලා තමන් ටික කාලයක් යනකුට තමන්ට ධර්මමාර්ගය වැඩිල එහෙම පිරිනිවන් පානු. සමහරයි ඉන්නවා අවිහ අතප්ප සුදස්ස සුදස්සේ අකනිට කියන. මේ සුද්ධවාස බ්‍රහ්මලෝක පහේම ඉපදිලා අකනිටා බඹලෝදි පිරිනිවන් පාන. එදකොට මෙන්න මේ පංච සුද්ධවාස බ්‍රහ්මලෝකවල තමයි අනාගාමි වෙච්චි කෙනා උපදින්. ආයමත් කාමලෝකයට එන්නේ නෑ ඒ කෙනා එහෙදිම පිරිනිවන් පාන. මේ ස්වාමීන් වහන්සේට අනාගාමී පලයට පත්වනාට පස්සේ උන්වහන්සේට හිතුනා දැඟිති මං කොහොමත් සතරාපායි මිදිලා කාමලෝකෙනුත් මිදිලා ඉන්නේ සුද්ධවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. මේ අදහසෙන් උන්වහන්සේ වීරි අතහැරි. දවසක් බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂුව දැකල කතා කළ හනවා භික්‍ෂුව. මොකද ඔබ වෙනද වගේ වීරිය වඩන්න නැත්තේ. ඔබ ඉස්සර අප්‍රමාදීව ධර්මය දියුණු කරානේද. එදකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීණි භාග්‍යතුන් වහන්ස මම කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තා. මම කාමලෝකයට යළි නොයන ස්භාවී යුක්ත කෙනෙක්. සුද්ධවාස බඹලව ඉපදිලා එහෙදිම පිරිනිවන් පාන හිතුව කියලා. එතනදි බුදුරජාණන් වහන්සේ උපමාවක් අරගෙන භික්‍ෂූන් වහන්සේලා ඉදිරි මේ භික්‍ෂුවට සිහිපත් කරා භික්‍ෂුව අසූචි. ගොඩක් තිබුණත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙන සක්තිය නොවද කියලාහන්. අසූචි ගොඩක් තිබ්බත් ගදයි චුට්ටක් තිබ්බත් ගදයි. ඒ වගේ තමයි යළි ඉපදමින් යන සංසාර ගමන දුකයි කියල දේශනා කරපු බුදුරජාණන් වහන්සේ එක ඉපදීමක්කත් යළි වරණා කරන්නේ කියල බුදුරජාණන් වහන්සේ කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගෙන හිටියත් ඒක දුක දුකක්ම තමයි කියව. එනිසා පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නුවේ අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන් පිංහතුනි බුදුරජාණන් වහන්සේ දිනපතා
භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරන අවවාදයක් තියෙන. ඒ තමයි භික්‍ෂූන් වහන්සේලාව අප්‍රමාදී කරවනවා වීරී ඇති කරවනවා මහණෙනි බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභෝ බුද්ධෝත් පාදෝ මහණෙනි ඒ විතරක් නෙමෙයි මනුස්ස ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාබෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ක්ෂණ සම්පත්තිය ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභාෂණ සම්පත්ති. ඊළඟට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරනවා දුර්ලභා පබ්බච්චා කෙනෙකුට පැවිදි වෙන්න ලැබෙනවා කියන්නෙත් ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි නුඹලාට දැන්ගේ දුර්ලභ කාරණා සියල්ලම ලැබිච්ච එකතු වෙච්ච වෙලා දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණ දුර්ලභ ෂණ සම්පත්තියක් ලැබුණ දුර්ලභ පැවිද්දත් ලැබුණ. ඒ නිසා අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාව අප්‍රමාදී සිහිපත් කරලා වීරය ඇති කරවන. පිංහතුනී මෙන්න මේ කාරණය අපි එකින් එක විස්තර ඇතුව තේරුම් ගන්න උත්සාහයක් ගම්. බොහෝ වෙලාවට අපි ඕන තරන් අහලා තියෙනවා බුදු කෙනෙක් පහළවෙන අතිශයින්ම දුර්ලබයි. හැබැයි මේක අපි තේරුම් ගන්න නං අපි කල්පය කියන්නේ කොච්චරද්ද මේ සාරා සංකේය කල්පලක්ෂය කියන කොච්චරද්ද ඒ වගේම සාරා සංකයේ කල්පලක්ෂයක් තුළ මේ ලෝකයේ මේ විශ්වයේ පහළවනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. කල්ප අසංකේය ගණන් බුද්ධ ශූන්‍යෝ මේ විශ්වයේ පැවතිලා තියෙන. මෙන්න මේ කාරණ අපි විමසනකොට ධර්මය තුළින් තේරුම් ගන්නකොට මේ කල්පයකට තියෙන අන්තක්කල්ප ප්‍රමාණයේ කල්ප විග්‍රහය මෙන්න මේවා විමසනකොට තමයි අපිට සංසාර ගමනි තියෙන භයානකකම ගැන අපිට ටිකෙන් ටික හරි වැටහීමක් ඇතිවෙන්. පිංහතුනී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා කල්පයක් එන්න අපි එක මහා කල්පයක් තේරුම්ගම් ඔබ හල ඇති කල්පය මේ කල්පය කියන එක ඒ කාලවල ලෝකෙ පවතින පරමාවිෂටත් කියනෝ කල්පය. ඔබ හල ඇති ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යයක් ස්ථානය අසලදි සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ සතර ඉරදිපාද වඩපු කෙනෙ. සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ මේ අපි කියන මහා කල්පෙනෙමේ ආයුෂ් කල්පය කියන්නේ ඒ කාලෙතින පරමායුෂ. කැමතිනං ඊට ටිකක් වැඩිපුර වුණත් ඉරදිපාද බලෙන් වැඩඉන්න පුළුවන්කි. එතකොට ඒ කාලෙ තිබ පරමාවශ්‍ය තමයි අවුරුදු 120. ඊට වඩා ටිකක් වැඩිපුර වුණත් ඉරදිපාද බලෙන් වැඩඉන්න පුළුවන්. ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. එතකොට අපි දන්නවා ඉරදිපාද බලයෙන් බුදු කෙනෙකුට ඒ වෙනකොට තියෙන පරමාවිෂ හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩඉන්න පුළුවන්කම තිබුණ. එතන ආවිශ්කල්පය කියලා කියන්න ඒ වෙනකොට තියෙන පරමාවිෂ. ඊළඟට පිංහතුනී මහා කල්පයකට මහා කල්පයට උපමා දෙකක් තියෙන. එකක් තමයි අබෑට උපමාවක් ධර්මය සඳහන් වෙන අනමතක්ග සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ එතනදි විස්තර කරනවා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් කුස විශාල අබකන්දක් ගැන හිතන්න කිය. අපි නිකං සාමාන්‍ය ලංකාවේ අපිට තියෙන නිකං උසම කන්ද අපිට මතක් කියන කන්දක් කිය පම එක්කො පිදුරු තලාගල එක්කො සිරීපාද කන්ද නිකං අපි දන්න කන්දක් හිතාගම්. එතකොට යොදුනක් යන සැතපුම් දාසය මේ සැතපුම් දාසයක් දිග පලල උස ඇති විශාල කන්දක් විදිහට අබෑට තමයි දැම් මේ කන්දක් හැටියට තිය සම්පූර්ණ අබ කන්දක් තින යොදුනක් උසට යොදුනක් දිග පලල ඇති අබ කන්ද අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරන ආයමත් අවුරුදු 100කට පස්සේ තව එකා බෑටයක් අයින් කරන ආයමත් අවුරුදු 100කට පස්සේ තවත් එකා බෑටයක් අයින් කරන බුදුරජාණන් වහන්සේ වදාළ වෙන හේතුවක් නිසා නෙමේ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේක මහා වර්සාාවකින් අබ හේදිලා ගිහිල්ල එක් අබගොඩ කවු හරි අරංගිහිල්ල මොකක් හරි වෙන හේතුවක් මේ කිසිම වෙන හේතුවක් නිසා නෙමෙයි අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කිරීම නිසා අර
මහා විශාල අභකන්දම අවසන් වෙන දවසක් එයිද කල්පේ වගේ කාලයක් කියල හිතන්න කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් පෙන්නනවා කල්පය ගැන අනමතක්ක සංයුක්තියම සඳහන් වෙනවා මහනිනේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙන. අවුරුදු 100කට එක වතාවක් ඒ කාලෙ තිබිල තියෙනවා කසී සලුව තමයි සිනිදුම සලුව හැටියට ඒ කාලේ මිනිස්සු භාවිතා කරේ. ගොඩක් රජවරු සිටුවරු වගේ එවැනි අයළඟ තමයි වටිනා කසී සලු තිබුණ. ඉතා සිනිදු සලුව. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100කට එක වතාව. අර විශාල ගල් පර්වතය කසී සලුවකින් යන්තන් උඩින් පිස දමන. ආයමත් අවුරුදු 100කට පස්සේ කසී සලුවකින් යන්තන් උඩින් පිස දමන. මේ විදිහට පිස දැමීම නිසා කුහර නැති සිදුරු නැති බොල් වෙච්ච නැති මේ මහා විශාල ගල් පර්වතය ටික ටික යම් පුංචි ගෙවීමක් හරි වෙනවද ගෙවිලා 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 අවුරුදු 100කට එකවතාවයි පිස දමන්. ඒ හේතුව නිසා ගෙවිලා 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 අවසන් වෙන දවසක් එනවද කල්පය කියන ඒ තරම් කාලයක් කියල බුදුරජාණන් වහන්සේ වදා. දැ ඔබ ඕක තේරුම් ගන්න නිකං හිතන්න මෙහෙම ඔබේ ගෙදර තීර මිරිස් කල ගැන නිකං හිතන් දවසකට කී සැරයක් ඔයි මිරිස් කලේ එක්කො මිරිස්ද නොඒක් දේවල් ඔයි ගෙදර තියෙන දේවල් අඹරලා අඹරලා අවුරුදු ගණන සමාට පරම්පරා දෙකතුන භාවිතාකර මිරිස්කල් තියෙනවා ගෙවල්ල. මෙහෙම කාලයක් යනකොට අර ගල ඇතිල්ලිලා ඇතිල්ලිලා යන්තම් මැදින් නිකම් වල වගේ පොඩ්ඩක් හැරෙන්. ඔබ හිතන්න එහෙම පොඩි ප්‍රමාණයක් හරි මේ ගලක ගෙවීමක් සිද්ධ වෙන්න කොච්චර කාලයක් යනවත්. කොයි තරන්නම් මේ මිරිස් ගලේ අතුල්ලල අතුල්ලද මේක ගෙවෙන්. ඊළඟට හිතන්න චෛත්‍යය ළඟ ඔබ දැකළ ඇති සලපතල මල්. අපි නිතර දහස් ගනන් 100,000 ගනන් ලක්ෂ ගනන් වදින පුදන නිතර මිනිස්සු යනේන තැන්වල මේ තමන්ගේ යටිපතුලටම මේ ගලේ ඇතිල්ලිලා පාදයටම මැදිලා සමහර වෙලාවට සමහර තැන්වල තියෙනවා මේ ගල් පතුරෙ පොඩි වල වගේ හැරිලා. ඔබ හිතන්න දවසකට කී දෙනෙක් පාගල ඒ අයක යටිපතුල්ලට පිරිමැදිලා කාලයක් යනකොට තමයි මේ ගල පුංචි ප්‍රමාණයක් හරි ගෙවිල මැදිලයන්. දැම් මේ උපමාවට ගලපල හිතන් යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උසේ ගැන සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල ගල් පරොත්වයක්. කවුරුත් මේ ගල අතුල්ල ලවත් වෙන හේතුවක් නිසාන්න මේ ගල කඩලවත් නෙමේ යන්තන් සිනිදු සලුවකින් උඩින් පිස දැමීම නිසා. යම් ගෙවීමක් වෙනවද. ඒ විදිහට ගෙවිලා අවුරුදු 100කට එක වතාවයි පිස දම. යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතයම ගෙවිල අවසන්වෙන්. මහනෙනි කල්පයක් කියන්න ඒ වගේ කාලයක් ඔය එක කල්පය. එතකොට එවැනි කල්ප ඔබ හිතන්න අපේ බෝසතාණන් වහන්සේ එවැනි කල්පවලින් අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂය දසපාරමී විතරක් සම්පූර්ණ කරගෙනාව ලෝතුරා සම්බුද්ධත්වය පිණිස. සාරා සංකේය කල්පලක්ෂයක් ගැන අසංකේය 4ක්. අසංකේයක් කියලා ගැන 1.140. එතකොට 1.140 4 ගුණයක් සාරා සංකේ කෙන අසංකේය 4ක්. තවත් එවැනි මහා කල්ප ලක්ෂයක්. එතකොට ඔබ හිතන්න කොච්චර දීර්ඝ කාලයක්ද මේ සාරා සංකේය කල්ප ලක්ෂය. හැබැයි මේ දීර්ඝ කාලය තුළ මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබවා කියලෝ බහලා ඇති. බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් විවරණ ලබාගෙන තමයි මේ මහා බද්ධ කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. පිංහතුනී සමහර කාල මේ සාරා සංකේය කල්ප ලක්ෂය තුළ මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූර්ණයව තිබිලතින මේ විශ්වය. සමහර කාලවල කල්ප 10,000 20,000 බුද්ධ ශූර්ණයයි. බුද්ධ ශූර්ණයයි කියන්නේ මහා කල්ප 10,000. බුද්ධ කියන වචනයක්කත් ඒ කාලෙ අහන්නවත් නෑ. එතකොට ඔබට තේරෙනවා මේ විදිහට විමසල බලනකොට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා කියලා කියන්නේ කොයි තරන් දුර්ලභ කාරණයක්ද. බුද්ධ කියන වචනය පවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ධාතුන් වහන්සේලා බෙදන වෙලායි මහරහතන් වහන්සේලා ගාථා කීපයක් දේශනා කරන.
ඒ ගාථාවක සඳහන් වෙනවා බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුර්ලභෝ කියලා. බුද්ධ කියන වචනයේ පවා කල්ප 100 ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කිය. ඒ නිසා සමහර කල්ප අසංකේය ගණන් බුද්ධ ශූන්‍යෝ පැවතිලා එවැනි කාලවලත් මේ ලෝකයේ සතරාපායි වැටි වැටි දුක්විඳ විඳ යන මිනිස්සු ඉන්න. හැබැයි කුසල් අකුසල් පින් පව් හොඳ නරක එක බුදුගුණයක්කට ලෝකෙ දන්නේ නැති කාල ලෝකෙ ගෙවිලෑන්. ඒ කාලවල මිනිස්සු සතරාපායි මහගෙදර කරගෙන අකුසල් කර කර අපායි වැටි වැටි යන දුක් සහිත ගමන. කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙලා සංසාර දුකෙන් මිදෙන මාර්ගය මේ ලෝක සත්වයාට දේශනා කරන්න. පිංගතුනේ ඒ අනුව ගත්තහම අද මේ යුගයේ ගත්තා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලන උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් දැන් ගත වෙලාන. දැන් ඉතින් අපි කොහොමද බුද්ධ කාලයක් කිය ඔහොම හිතනයින්. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල වුණත් උන්වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේව දකින හැටි. බුදුරජාණන් වහන්සේට ලංවෙන හැටි. ධර්මයේ සඳහන් වෙනවා සංඝාටි කන්න කියලා දේශනා. එතන සංඝාටි කන්න ගැන සිවුරු කොනේ එල්ලී යාම ගැන දේශනා කරපු දේශනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පුරෝණ. ඉතින් එහෙම කොපි කරන්න තාසයි ඒ කාලේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුර පුරෝණ. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩින හැටි බලාගෙන ඉඳලා ඒ විදිහටම අඩිය තියතියා ඒ විදිහටම ඇවිදින්නත් පුරුදුවේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ ඇගේ දැවටි දැවටි සිවුරු කොනක එල්ලිලා ළඟීම පස්සෙන් එනවා කෙනෙ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ කෙනා මං විදිහටම සිවුරු පෙරෙව්ව. තථාගතයන් වහන්සේ සිරිපා තබන විදිහටම ඇවිද ඉන්න පුරුදු වුණා. බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොනක එල්ලිලා පස්සෙන් ආව. ඒ කෙනාගේ හිතේ ධර්මය නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙ. ඒ කෙනාගේ හිතේ සද්ධාව නැත්නම් ඔහු සීලවන්ත නැත්නම් ඔහු දහම් දැනුමින් පොහොසත් නැත්නම් ඔහු ධර්මය අවබෝධ කරන්න වීරිය වඩන්නේ නැත්නම් ධර්මාවබෝධයට අවංක උත්සාහයකය දෙන්නේ නැත්නම් ධම්මානු දම ප්‍රතිපදාවකින් යුක්ත නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක් කියෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් යොදුම් ගානක් ඈත හිටියත්. එයා බුදුරජාණන් වහන්සේව දැකලනෑ. නමු ශ්‍රාවකයගෙන් හරි බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා බුදුගුණ සිහි කරන. ඒකෙනා ධර්මමාර්ග හැසිරෙන්න්න වීරිය වඩනු. බුදුරජාණන් වහන්සේව තාම ඇස් දෙකෙන් නොදැක්කත් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේව සිහි කර කර සීලාදී ගුණධර්ම පුරුදු කරනු. බණභාවනා කරනවා හිත දමනය කරගන්න වීරිය වඩනු. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔහු යොදුම් ගානක් ඈතින් හිටියත් බුදුරජාණන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා පිංහතුනී බුදුරජාණන් වහන්සේට ලංවෙන්න තියෙන්නේ ධර්මයෙන් මයි. ඊළඟට බහල ඇති මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න බලාගෙන පැවිදිම වෙච්ච කෙනෙක් හිටිය. ඒ තමයි වක්කලී හාමුදුරුවෝ. වක්කලී පැවිදි වෙන්නේ ඇත්තටම නිවන් දකින අදහසින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ තියෙන ශරීරයේ ලස්සන ස්වභාවේ උන්වහන්සේගේ මිහිරි කටහඬ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය මේ මහාපුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට සතර දළදාගීම් සුදු බුදුරැස් වෙහි දෙනවා. මෙන්න මේවා දැකලා හිතුනා මේ වගේ මහා පින්වන්ත කෙනෙක් අනේ මේ වගේ කෙනෙක් ඇසුරේ මට ළඟින් ඉන්න තිබ්බත් කොච්චර දෙයක්ද. උන්වහන්සේ දිහා බලබලා ඉන්න තිබ්බත් මට කොච්චර දෙයක්. මෙහෙම හිතන තමයි වක්කලි හාමුදුරුවෝ පැවිදිවේ. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට දම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ පේන්නම ළඟින්ම වාඩි වෙන. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න. හැබැයි එක බණපදයක් යෝනිසෝ මනසිකාරයේදිල ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ කටහඬ ගැන දහම් දෙසන ඉරියාව ස්වභාවේ උන්වහන්සේගේ බුද්ධරශ්මය විහිදෙන හැටි ඒව තමයි බලබලායින්. මෙහෙම හිටපු අක්කලි හාමුදුරු බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවාන ඒ පිරිසත් එක්ක පස්සෙන්ම යනවා. අනේ මං කොහොමද උන්වහන්සේ නොදැක ඉන්න කිය. හැබැයි වක්කලි හාමුදුරු ලෙඩ වුණා. බොහෝම අසාධ්‍ය වූ.
දින ගණනාවක් බුදුරජාණන් වහන්සේ බලන්න තියා ඇඳෙන් නැකිට ගන්නවත් බැරුව අසාධ්‍ය වුණ. අවසානය තමන් ළඟ හිටිය උපස්ථාන කරන්න හිටිය සාමීන් වහන්සේ නමකට කතා කරලා කිව්වා අනේ ඔබ ඉක්මනට අර ඇතින් පේන ගිජ්ජකෝට පරත්ත මුදුනේ තතාගතයන් වහන්සේ වැඩයින්න. මට දින ගණනාවක බුදුරජාණන් වහන්සේ බලන්න බැරිවුණ. ඔබ ගිහින් කියන්න වක්කලීට බොහෝම අසාධ්‍යයි. බොහොම අසනීපයි එන්න එන්න රෝග තත්ත්වය වැඩි වෙන. තතාගතයන් වහන්සේට පුළුවන්නක් වක්කලියෝ බලන්න වැඩම කරන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ නමක් අතේ පණ විඩයක් කරින්. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ වක්කලී හාන්දුරු බලන්න පසුවදා උන්වහන්ස පිණ්ඩ පාති වැඩම කරලා දවල්වරුවේ වක්කලි හාමුදුරුව හිටපු ගල්ලෙනට බුදුරජාණන් වහන්සේ වැඩම කර. ඈතින් තතාගතයන් වහන්සේ වඩිනවා දැකලා බොහෝම සද්ධහමන්ත. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අර ගිලං වෙලා හිටි ඇඳෙන් බහින්න උත්සාහ කරන. බුදුරජාණන් වහන්සේ ඈතතියා වදාලා හාහා වක්කලි ඔහොම ඉන්න කියෝ. මේ තතාගතයන් වහන්සේට වැඩයි නාසන තියෙනවා ඒ නිසා වක්කලි ඔහොම චුට්ටක් ඉන්න කියෝ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ තිබි චාසනයක බුදුරජාණන් වහන්සේ වැඩඉද රහන වක්කලි. ඔබට රෝගෙ තත් ඉස්සල අසනීප ගැන ඔබේ රෝගෙන් එන්න වැඩි වෙනවාද අඩුවෙනවාද කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද. ඉතින් තමන්ගේ අසනීපේ කායික වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ දිරි වක්කලි හාමුදුරු කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ හනව වක්කලි ඔබට ඔය කායික රෝග අසනීපේ කායික වේදනාවට අමතරව ඔබට හිතේ දුකක් අනේ ස්වාමිනී කායික වේදනාව නම් මොකක් දැහූ. රෝගේ කොච්චර වැඩි වුනත් මට ඒක ඉවසගන්න පුළුවන්ගේ. මගේ හිතේ ලොකූ වේදනාවක් තියෙන. බුදුරජාණන් වහන්සේ යන වක්කලි ඔබට සීලෙ ගැන දුකක්ද තියෙන් අනේ ස්වාමිනි මං බොහෝම සිල්වත් කෙනෙ මට සීලෙ ගැන සැකයක් විපිලිසර භාවයක් නෑ කිය. එහෙනම් වක්කලි ඔබේ සමාධිය පිරිහුණා කියලා සමාධිය ගැන ඔබ දුක්කර අනේ ස්වාමිනි එහෙම දේකුත් නෙමෙයිකි. එහෙනම් මොකක්ද වක්කලී කෙළහෙව. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මම වෙනද තතාගතයන් වහන්සේව දවසට දෙතුන් වතා බුදුරජාණන් වහන්සේව දකින්නේ නවා. තතාගතයන් වහන්සේ දහම් දෙසන දිහාමම් බලාගෙනන්න. මට දවස් ගණනාවකින් බුදුරජාණන් වහන්සේ බලන්න බැරිවුණාට. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලී මිනා පෝතිකායින දිත්තේන. වක්කලී මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙනීදලා ඔබට ලැබෙන ප්‍රයෝජනයමකක්දැව. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ එතනදී සිහිය උපද්දවන්න. වක්කලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහාපුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදු සිරුර ගැත් වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙනීදලා ඔබට ලැබෙන ප්‍රයෝජනයමකක්ද. වක්කලි ඔබට ඇස් දෙකෙන් නම් මන්දිහා බලාගෙනීදලා මාවනන් දකින්න බෑකි. වක්කලි ඔබ මාව දකිනවනක් යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. වක්කලි යමෙක් ධර්මය දකීද එයා ධර්මය තුළින් තමයික මාව දකින්න. වක්කලි ඔබ කවුරු හරි කියනවනම් මං බුදුරජාණන් වහන්සේව දැක්කා කියලා සෝ දම්මම් පස්සති ඔහු ධර්මයෙන් මයිකව මාව දකිින්. එදා බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට අනිත්‍යය ගැන දුක් අනාත්ම වසයෙන් මේ පංච උපාදානස්කන්දි ගැන දකින හැටි බොහෝම ගහම්බීර දේශනාවක් කියලදුන්. ඒ වෙලේ වක්කලි හාමුදුරන්ට කියලදීල බුදුරජාණන් වහන්සේ වැඩම කර. පිංහතුනි අපිට පේනවා එතකොට එහෙමනං අදත් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වුණ අදත් අපිට බුදුරජාණන් වහන්සේව දකින්න පුළුව. ඒ දකින්නේ ධර්මය තුළේ. අදත් අපිට බුදුරජාණන් වහන්සේට ලංවෙන්න පුළුවන්. ඒ ලංවෙන්නේ ඔබ ධර්මී හැසිරීම තුළින් ඔබ බුදුරජාණන් වහන්සේට ලංවෙන. ඔබ දම්මානු දම ප්‍රතිපදාවකේ දෙනවන. ඔබ බාහිරින් කොච්චර බණැහුවත් කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මත් ශ්‍රවණයයි බාහිරින් ලැබෙන. හැබැයි බුදුරජාණන් වහන්සේට ලංවෙන්න හරි බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න හරි. ඔබ තුළ යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම ප්‍රතිපදාවත් ඔබ ඇතිකර ගන්නට ඕන. අන්න එතකොටයි ඔබට බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම ලැබෙන. එනිසා පිංහතුනී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දවස ගාන සිහිපත් කරන අවවාදි පළවෙනිම කාරණය තමයි මහනෙනි බුදු කෙනෙක් ලෝකෙ පහළවීම අතිශ්‍යයෙන්ම දුර්ලබයි. නොබලාට ඒ දුර්ලභ බුද්ධ ශාසනය දැන් ලැබිලතිය නිතර නිතර හිතන්න කියන. ඒ නිසා ඔබත් හිතන් ඒ දුර්ලභ බුද්ධ ශාසනය අපිට දැන් ලැබුණ දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය මත තාම ලෝකෙ වැඩඉන්න.
අනික විශේෂයෙන්ම ලෝකෙ පැත්තක ලංකා භූමිය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ විශාලම ප්‍රමාණයක් අද වර්තමානය වැඩඉන්න මේ ලංකා භූමි. උන්වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනු. ඒවගේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේලා දෙනමගේ වම් අකුධාතුන් වහන්සේ අද බඹලව සළුමිනි මහාසෑයි බ්‍රහ්ම දෙවිවුරු වන්දනා කරන. දකුණු අකුධාතුන් වහන්සේ අද අනුරාධපුර තූපාරාම චෛත්‍යයේ වැඩ සිටිනු. ඒත් ලංකා භූමියමයි. සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාය වැඩඉන්න. එක් දකුණු දළදා වහන්සේ නමක් පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටින. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනෙක් සියලූම බිඳීකි අස්තිධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් මුළු බුදු සිරුරෙ සියලුම ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් වැඩයි නිරුවන්නලි මහාසෑ. ඊළඟට ඒ විතරක් නෙමේ ග්‍රීවා දහතුන් වහන්සේ බෙල්ලේ ති බස්ති ධාතුන් වහන්සේලා හත්නම් මයි අංගන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනු. මේ ලංකා භූමිය තුළ බුදුරජාණන් වහන්සේගේ දහතුන් වහන්සේලා මිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමනීරයන් වහන්සේ ධර්මාසෝක රජ්ජුරුවන්ගේ බුදුරජාණන් වහන්සේ දානය වලදපු පාට්‍රා දහතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවල ලංකා භූමියයට ඉල්ලගෙනාවේ. මිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ලංකා භූමියයේ බොහෝ වෙහෙර විහාරස්ථානවලට ධාතුන් වහන්සේලා බෙදල දෙනු. ධර්මාසෝක රජ්ජුරුව මේ ධාතුන් වහන්සේලා ලබා දෙන වෙලාවි සුමන සාමනීරයන් වහන්සේට සිහිපත් කරා ස්වාමීනී මම දඹදිව යොදුනක් පාස 84 දහසක් වෙහෙර විහාර ඉදි කර. ඔබහන්සේ ලංකා භූමිය රජකං කරන දේවානම් පිතිස් රජ්ජුරුවන්ටත් දැනුම් දෙන්න. ලංකා භූමියත් යොදුනක් පාසා වෙහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න කියලා. එනිසා පිංහතුනි අද බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා විශාලම ප්‍රමාණය මේ ලංකා භූමිය වැඩ සිටින්. උන්වහන්සේගේ ශීර්ෂයේ ලලාට ධාතුන් වහන්සේ පිහිටියේ හිසේ දෙබැම මැද වැඩ සිටිය ඒ ඌර්ණරෝම ධාතුන් වහන්සේ පවා අද ලංකා භූමිය වැඩ සිටින මිහින් තලේ සේල චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අෂ්ටවංක මානික්‍යයක් තුළ තැම්පත් වෙලා වැඩ සිටිනු. එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාල වුනත් ඒ උතුම් ධාතුන් වහන්සේලා තුළ බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨානය මේ විශ්වය තුළ පවතින කාලෙකයි අපි ලෝක ජීවත්තෙන්. එනිසා දුර්ලභ බුද්ධ ශාසනය අපිට ලැබුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා දුර්ලභා මනුස්ස පටිලාබ. මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝක අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් අපිට ලැබුණ. පිංහතුනී මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා දකින්නනම්. අපිට මේ මනුස්ස ලෝකෙ දිහා බල්ල දකින්න බෑ. මනුස්ස ලෝකෙ දිහා බලපුහම ඔබට හිතෙන්නේ මේ ඉන්න මිනිස්සු. පාරකට ගියත් පොලකට ගියත් එලෝලු ටිකක් ගන්න. මිනිස්සු පිරිලා බස්සයකට නැක්ගත් සමහරු කියනවා බස්සයක ඉන්න බෑ පුද්දුම සෙනගක් කිය. සමහරු පාරට ගිහිල්ලා තියෙන වාහනගොඩ ඉන්න මිනිස්සු පුද්දුම සෙනගක්නේ. මෙහෙම කියා ඊළඟට අපි අද ලෝක ජනගහනය කෝටි 700යි එන්න වැඩි වෙනවා. මේ වගේ දේවල් ඇහෙනකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඔය මනුස්ස ජීවිතයේ දුර්ලබයි කියන බොරුවක් නොය ඕන තරන් ඉන්න කිය. හැබැයි පිංහතුනේ මනුස්ස ජීවිතයේ දුර්ලබයිද නැද්ද කියලා දකින්න තියෙන්නේ මේ ලෝක අනික් සත්වයන්නේ අනික් සත්ත ලෝකත් එක ගලපල. අපි යමකට සාපේක්ෂවයි යමක් දුර්ලබයිද නැද්ද කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දවසක් නියසිලට පස්්ටිකක් අරග. බලන්න නියසිලට පස්්ටිකක් ගන්නවා කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයන නියසිලට පස්සෙන් භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරා මහනෙන සතරාපායින්න සත්වයන් පිරිස. මහපොළොවේ පස්තරං කියලා හිතන්න කිව. මනුස්ස ජීවිත ලබන්න මෙන්න මේ වගේ ටිකයි කිව. නියසිලට ගත්ත පස් වගේ කිව. හැබැයි මේ උපමාව එහෙමද කියලා හිතුනට ඒවනාට ආයෝපට හිතන ඒවනාට ඉති මෙච්චර මිනිස්සු ඉන්න කියලා ආය හිතෙන්න්න පුළුව. පිංහතුනේ මනුස්සලෝකෙ ඉන්න පිරිස අපිට බින්දුගානෙන් හරි ඉලක්කමකින් කියන්න පුළුව. කෝටි 700යි. දැන් ඔබ හිතම අපිනික 800යි කියලා හිතාගම් වැඩිපුරත් එක්
අර නියසිලට ගත්ත පස්්ටික අපි නිකං හිතම කෝටි 700 800යි කියල දැන් ඔබ ලෝකෙ දිවිය ලෝක බ්‍රහ්ම ලෝක පැත්තක තියම් සතරාපායත් එක ගණන් කරන්න සතරාපාය නිරය තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ අසුරාපාය අපි නොදන්න දේවල් පැත්තක තියම් අපිට නිරේ ඉන්න නිරිසත්තු කොච්චරද්ද කියලා අපිට ගණන් කරන්න තරම් අපිට දිවස්නුවනකුත්නෑ අපිට පේනෙත් නෑ ඒක දිවසක් තියෙන ඉරදිම හැකියාවක් තියෙන කෙනෙක් දිවසින් දකින්න එනිසාපි නිරේ ගැන කවුරු සංගණනයක් කරලනෑ එනිසාපි නිරේ පැත්තක තියම් ප්‍රේතලෝක ගැන දේශනාවල තියනවා පේතවත්වේ තියනවා ධර්ම කතාවල තියනවා හැබැයි අපිට ඇස් දෙකෙන් දකින්න තාම අපි හිතම අපිට කවුරු ගණන් කරලනෑ කියලා ප්‍රේතාපායි සංගණනයක් කරපු කෙනෙකුත්නේ ඒ නිසා ප්‍රේතලෝකෙත් අපි පැත්තකින් තියාගම් ඊළඟට අසුරාපායි සතරාපාය කියලගත් හම අසුරාපායි එතන අසුර කියන්නේ දිවි අසුර පිරිසක් ඉන්න ඔය දජග්ග සූට්‍රි සඳහන් වෙන සුර අසුර කියලා කොටස් දෙකක් එතන අසුර කියන්නේ දෙවිවරු එතන දිවිය ලෝක නිතර ගැටුම් ඇති කරගන්න දේවතා කොටස් දෙකක් අසුර කියලා අපායක් ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පහාරාධ සූත්‍රය පෙන්නනවා මහා සාගරය තුළ තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගහන් දරව කියලා යොදුන් 100 ගණන් විශාල අමනුස්්‍යයෝ ඉන්නවා කියෙන මොහොදේ එතන අසුර කියන්නේ අමනුස්ස කොටසක් මහා සාගරයේ තුළ දුක්විදින ප්‍රීතියෝ වගේ මහා දුකක් විදින අමනුස්ස කොටසක් හැබැයි ඒ අයි උපදින්න මුහොදේ ගොඩබීම කොහෙවත් නෙමේ මහා මුහොද ඇතුළේ තම ඒ අමනුස්්‍යයෝයින් ඒ අමනුස්ස පිරිස සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් 100 යොදුන් 200 300 විශාලයි කියලා ධර්මයේ සඳහන්වෙන යොදුනක් යනි සැතපුම් 16ක් ඔබ හිතන්න යොදුන් 300 400 විශාල අමනුස්්‍යයෝ කියන්නේ මොනතරං විශාල ශරීර ඇති අමනුස්්‍යයෝ හැබැයි මහා සාගරයේ තුළ මේ අමනුස්්‍යයෝ දුක්විදින විලාපනගෙන මහා දුක්සහිත අමනුස්ස කොටසක් හැටියට ධර්මයේ සඳහන් වෙන දැන් අපි කාටවත් අපිට මේ අසුරාපාය සංගණනයක් කරගත්ත විස්තරයකුත් නෑන් එතකොට සතරාපායෙන් අපිට 3ක්ම අපි අයින් කරමු නිරය ප්‍රේතාපාය අසුරාපාය දැන් අපේ පියවිය හැට පේන්න ටිකක් හරි ඉන්න තිරිසං අපායි තොක්කොම් පේන්නේ දිට්ඨාවා ඒවත් තිට්ටා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු කොච්චර ඉන්නවද අපි නිකන් දන්න තිරිසන් සත්තු ගැන නිකං හිතම් දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තුයි ඔයි නොයෙක් පිම්බුරෝ වගේ නොයෙක් දීර්ඝ ශරීර ඇති සත්තුයින් මහන්තාවා මහත ශරීර ඇති සත්තුයින් මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තුයින් රස්ස කුඩා පුංචි සත්තුයින් අනුකතූලාව අනුක කියන්නේ පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්නවා අන්න ඒ අයි දැන්ගේ අමනුස්්‍යය ගැන නෙමේ පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්න ඒ අයට අපි කියන අනුක කියලා දැම් බලන්න අද අන්වීක්ෂයෙන් බලලා සමහරු ඕක දන්න ඇති අය කියන ඉති මේ ඉන්න සත්තුකෝ බුදුහාමුදුරුව දැක්කද මේ ඉන්න කිය බුදුරජාණන් වහන්සේ අන්වීක්ෂ හොයාගන්න කලින් දිවසින් දැක්කේ අනුක කියලා ඇහැට නොපෙනෙන පුංචි සත්තු ඒ අයත් තිරිසංගත විඤ්ඥාන අනුක තූලාවා කියන වටකුරු හැඩෙන් යුක්ත සත්තුයි දිට්ඨාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු කොච්චර අපි අතර ඉන්නවාද දැන් අපි නොදැකපුට අයත් අයින් කළ දකින සත්තු ගැන විතරක් හිතමුද දැන් සත්ත ලෝකෙ ගත්තොත් අපිට ලෝකෙ සත්තුවත් ඉලක්කමකින් කියාගන්න තිය හිතන්නවත් පුළුවන් අඩුගාන මේ ලෝකෙම පුංචි තිතක් වගේ නිකන් සිතිය මේ පේන ලංකාවන්න සත්තුටි ගණන් කරන්න පුළුවන් එහෙමත් බෑ නගරයක ගමක හිතන්නවත් බෑ දැන් ඔබේ ඉඩමට විතරක්කින් පර්ජස් 10ක් හරි 20ක් හරි තියෙන අඩුගානේ පොඩි ගයක් හරි හදාගෙන වැටක් ගහගෙන ඉන්න ඔබේ ඉඩම තුළ ගයක් හදාගෙන 7-8 දෙනෙක් උපරිම 10ක් ඉන්නවා කියලා හිතන්න මේ ගෙදර 10 දෙනෙක් ජීවත් වෙන ගයක් තියෙන භූමියක සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන් අඹ ගෙඩියක් අරන් බලන්න කුණු වෙන්න තියලා ලක්ෂ ගානේ පණුව ගණන් කරගන්න පුළුවන් ඒ කඹ ගෙඩියක ඉන්න පණුව ටික අසූචි ගොඩක ඉන්න සත්තු ටික පණුව ටික කුණු වෙලා යන පල් වතුරේ ඉන්න සත්තු ටික පොළොවේ හාරන් වේයගුලක් ගත්තට ලක්ෂ ගණන් ලී කෑල්ලක් දිරන්තිීල බලන්න කොච්චර වේයෝ හටගන්නවද කියලා එතකොට අපිට පේනවා සමහර කාලවල පුංචි සත්තු කෝඳුරු වගේ සත්තු බලන්න සමහරලාට මේ පරිසරයේ ඉන්න අපේ ඇහැට පේන අපේ ඉඩම තුළ අඩුගානේ වර්ග අඩියකවත් අපිට
ඉන්න සත්තු ටික ගණන් කරගන්න බෑ. පොළොව හාරන්න සත්තු. ඔය ඇහැට පේන සත්තු. නොපෙනෙන සත්තු අන්වීක්ෂවලින් හොයන්නග කොච්චර ඇද. ඒ නිසා සත්ව ලෝකෙ අපිට ඇහැට පේන තිරිසං අපා ඒ තරං විශාල නං. නිරය ප්‍රේතාපාය අසුරාපාය. ඔය සතර අපායම එකතු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් මහපොළොයි පස් තරන් කියලා හිතන්නකිව අපායි. හැබැයි මනුස්ස ජීවිතය ලබන්නේ නියසිලට ගත්ත පස් වගේ ටිකයි. පිංහතුනී කෝටි 600-700යි. තවත් වැඩිපුර 100ක් දාලා නිකං හිතම 800යි කිය. අපිට බින්දු ගානින් ඉලක්කමෙන් හරි මනුස්ස ජීවිත ලබපුවයි අපිට කියාගන්න පුළුව. හැබැයි අපිට අපේ ඉඩම ඉන්න තිරිසංගත සත්තු ටිකවත් අපිට ගණන් කරගන්න බැරි තරං විශාලයි. ඒ නිසා මනුස්ස ජීවිතය කියන එක අතිශයින්ම දුර්ලබයි. ඒක දුර්ලබයි කියලා දැනෙන්නේ ඔබ අනික් සත්‍යයන් එක්ක සත්වලෝක එක්ක ධර්මානුකූලෝ ගලපලා විමසන කොටයි ඔබට තේරෙන මේක දුර්ලබයි කිය. ඒ නිසා ඒ දුර්ලබ මනුස්ස ජීවිතයක් අපිට ලැබුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුර්ලභාෂණ සම්පත්ති. පිංහතුනී මනුස්ස ජීවිතයේ ලැබිච්ච හැමෝටම ෂණ සම්පත්තිය ලැබෙන්නේ. ෂණ සම්පත්තිය කියලා කියන්නේ බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි එකතු වෙනකොට කෙනෙකුගේ හිත බුද්ධ ශාසනී තුළ පහදින. සද්ධාව ඇතිවෙන. කර්මකරම්ඵල විශ්වාසය ඇතිවෙන. සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණධර්ම පුරන්න පටන් ගන්න. අනේ මං කොහොමහරි හුස්මටික යන්න පෙර මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක් වීරයක් ඇතිවෙන. අඩ්ඩුම ගානේ ලෞකික සම්මාධිට්ටිය කර්ම කරම්ඵල විශ්වාසය පිම්පව් විශ්වාසය තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙනවනම් අන්‍යයාශන සම්පත්ති ඇතිවෙච්ච කෙනෙ. දැන් ඔබ හිතන්න කෝටි 700-800ක් ඉන්න අර දුර්ලභ මනුස්්‍යයන් අතරින් ගත්තත්. ෂණ සම්පත්තිය ඇතිවෙච්ච ලක්ෂයක් ඉඳ ඉදලෝකි හොයාගන්න නෑ. අපි නිකල් ලෝකෙ පැත්තකතියම කෝටි 7-800 ලංකාවන්න කෝටි 2යි. ඔය කෝටි 2 අතරේ ඔබ හිතන්න ලංකාවේ සාමාන්‍ය 160ක් 70ක් 66යි කිය 67යි කිය බෞද්ධ පිරිස අපි නික 60යි කියලගම් සාමාන්‍ය නිකං කෝටි 2කින් 160ක් කියන්නේ 1 කෝටි 20 ලක්ෂයක් විතර. බෞද්ධ කියලා නමට හරි නික උපැන්නට හරි බෞද්ධ කියලා දාගත්ත පිරිසක් ඉන්නවාගේ බෞද්ධ නමට ඉන්න 1 කෝටි 20 ලක්ෂයක් විතර අපේ රටේ. ඔය ඉන්න පිරිසකින් මේ පැය 24ම බණ ඇහුණා. කොච්චර රටේ පින්කම් තිබුණා. මෙලොව පරලෝ පිළිගන්න නැති. තුනුරුවන් ගැන සද්ධාවක් නැති. පන්සිල් රකින්න නැති. කොච්චර ඉන්නවත්. ඔබ හිතන්න මේ බෞද්ධ නාමෙන් ඉන්න පිරිස අතර. පන්සිල් ටික රකින්න. පෝයකට සිල් ගන්න. සද්ධාව දියුණු කරන. දවසකට බණත් දෙකක් හරි අහන. ආසාාවකට හරි වාඩි වෙලා භාවනාවක් කරන්න උත්සාහයක් ගන්න. අනේ කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියලා අවංක උත්සාහයක් ඇතිවෙච්ච ලක්ෂයක් හොයාගන්න ඉදීද කියලා හිත. ලක්ෂයක්කත් නෑ අවංකව ගත්ත. එතකොට හිතන්න ෂණ සම්පත්තිය කොච්චර දුර්ලබයිද. දැන් අපිට බුද්ධ ශාසනය මුණ ගැහුණ ලෝකෙ දුර්ලබම බුද්ධ ශාසනීත් මුණ ගැහිලා. දුර්ලබම මනුස්ස ජීවිතයක් ලැබිලා. ඒ අතර දුර්ලභ ෂණ සම්පත්තියත් ඔබට ලැබිලා නම් ඒක දන්නේ ඔබයි. ඔබ අවංකව ධර්මය දියුණු කරන කෙනෙක් නම් ඔබ තුළින් ඔබ දන්නවා ඔබට ෂණ සම්පත්තිය ලැබුණද නැද්ද කිය. ඒ ෂණ සම්පත්තියත් ඔබට ලැබිලා නං බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් අපිට දුර්ලභ කරුණු සියල් එකතු වෙච්ච වෙලාව අප්‍රමාදීන සම්පාදීත අප්‍රමාදීව දැන් කුසල් වඩත් පැවිදි වෙච්චායට පෙන්නවා දුර්ලභා පබ්බච්චා අර ෂණ සම්පත්තිය ලැබිච් අයාතරිනොත් පැවිදිවෙන්න මේ පංචකාමයන් අතහැල්ලා ගිහි සැප සම්පත් අතහැල්ලා පැවිදි වෙන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දවස ගානි සිහිපත් කරනවා මහනෙන අප්‍රමාදීවෙන් අප්‍රමාදිය වීරිය වඩන්. එනිසා පිංහතුනේ අපි හැම වෙලාවම උදේ හවස ඔබ හිතන්න මේ දුර්ලභ කරුණු නිතර නිතර සිහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ අවවාදී මේකට ගැන සුගතවාදී. සුගතයන් වහන්සේගේ අවවාදය නිතර නිතර සිහි කරන්න දුර්ලභ මනුස්ස ජීවිතය අපිට ලැබුණ. දුර්ලභ ෂණ සම්පත්තිය ලැබුණ. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණ. අනික මේ වෙනකොට මේ රටේ අවුරුදු ගණනාවකට පස්සේ අපි නිතර නිතර පින්කං කරන හොඳට බණෑහෙන මොකද මේ රටේ අපි ගත්තො පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණත් එක අවුරුදු 400-500කට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදීන්ට යටත්වෙවී යුද්ධ කරාපු කාලයක් තිබුණේ.
අපේ රටේ මහා පූජනීය පුණ්‍ය භූමි අටමස්ථාන රුවන්වැලි මහාසෑය ජයශ්‍රී මහබෝධි මේ පුණ්‍ය භූමි පවා මිනිස්සුන්ට වන්දනාමානවලින් බැහැර වෙලා අවුරුදු 100 ගණන් මහ වනාන්තර වෙච්ච යුගයක් අතීතේ තිබුණා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතීතෙ කොච්චර නම් මිනිස්සුන්ට දළදා වහන්සේ පවා හංගගෙන හිටියද කොච්චර කාලයක්. ඒ නිසා මිරිස් ගලවල් අස්සේ හංගගෙන අවුරුදු ගණන් හංගගෙන හිටිය බයි තැන්තැන්වලට අරගෙන ගිහිල්ල මිනිස්සු පුද පූජාතියාගෙන හංගගෙන හිටි. එතකොට පින්කමක් කරන්න බැරි යුගයක් අතීතෙ තිබුණ. අද වෙනකොට රටේ ධර්මය බලවත් වෙලා. නිතර පින්කං සිදුවෙනවා. නිතර මිනිස්සු පින්කං කරන. එනිසා පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ පුළුවන්තරම් පින් කරගන්න කුසල් වඩ. මේ කරන හැම පිනකම එකම අරමුණක් තියාගන්න ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙනියම් ප්‍රාර්ථනාවක් කරනවනම් පිනක් කරලා නිවනම ප්‍රාර්ථනා කරන්න. ධර්මාවබෝධයම ප්‍රාර්ථනා කරන්න. මේ කරන සියලු පින් මට නිවන් අවබෝධය පිණිසම පාරමිතාවක් වේවාකින අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. ඊළඟතේ තමයි ඔබ පින්කමකට සූදානන් වෙද්දී ඒ පින්කම ගැන හිතා හිත පහදවාගෙන හිතේ පින් රැස් කරගන්න පුළුවන් පින්කම මොහොත වෙනකා. ඔබ අහල ඇති අනාථ පින්ඩික සිටුතුමා. බුද්ධ කියන වචනය ඇහිච්ච දවසීදා. එදාරෑ නින්දගී නෑ. බුදුගුණම සිහි කරලා රාත්‍රී බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත්වෙන. තාම බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දැකල නෑ. තමන්ගේ යාළුවෙක්ගේ නිවසට ගිය වෙලාවෙ තමයි බුදු කෙනෙක් පහළ වෙලා මෙහෙම වැඩඉන්නවා කියන වචනය හරි ඇහුනේ. උන්වහන්සේ කොහොම කෙනෙක්ද උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද මෙහෙම අහල අහල බුදුගුණ සිහි කරනකොට රාත්‍රී හිත බුද්ධානුස්සතියෙන් ආලෝකමත් වෙලා. බුද්ධානුස්සති සමාධයක් එක්ක රාත්‍රී නින්දෙම්ම බුද්ධානුස්සතිය වැඩිල. රාත්‍රී අවදි වුණා සමාධී ආලෝකින් පරිසරයම එලිය වෙලා පේනවා. බුදුගුණ සිහිකර කර තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ගිය. අවසානයේ එහෙම යන ගමනේ පය පැකිලිලා සමාධිය බිඳෙනවා එක තැනකද. සමාධිය බිඳිච්ච ගමන් මහාගන අන්දකාරයක් ඇති වුණ. ඒ මොහොතේ දේවතාවරු වහසේදා දෙවි කෙනෙක් ඇහෙන්න ගාථාවක් කියනව සතන් අස්සේ සතන් අස්සා සතන් අස්ස සරීරතා සතංකඥා සහස්සානී ආමුත්ත මනි කොණ්ඩලා ඒ කස්ස පද වීතිහාරස්ස කලන්නාක් ගන්ති සෝලසිං කියල. මේ ගාථාවේ අර්ථය තමයි ඒ කාලේ රජවරු තවත් රජවරුන්ට තෑගි දීපු වටිනා දේවල්. සූසැට බරණය සරසපු ඇත්තු අස්වයෝ අස්ව රත්ත කන්‍යාව ලක්ෂ ගණනින් තෑගි දෙෙන. එතකොට මේ විදිහට ඇත්තුන් ලක්ෂයක් අස්වයෝ ලක්ෂයක් අස්ව රත ලක්ෂයක් කන්‍යාව ලක්ෂයක් මේවා මොන තරං වටිනවා කියලා රජවරු තෑගි බෝක හැටියට දෙන දේවල් ලක්ෂ ගණනින් එකතු කරන්න. ඒවැ වටිනාකම බුදු කෙනෙක් දකින්න සද්ධාවෙන් ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක් තරංවත් ඒව වටින්නෑ කියෙන්. දාසීම් පංගුවක්හත් බුදු කෙනෙක් දකින්න ඉදිරියට තබන පියවරකින් වටින්නෑ ඒ අනෙක් කාමබෝකි සම්පත් මොනුව ලැබුණ. එනිසා පිංවතුනි ඔබ පින්කමකට යන්න හිතනකොට හිතන්න මේ යන ගමනි පියවරක් පාසා යන ගමනි යොදුනක් පාසා මං මේ බුදු කෙනෙක් දකින්න යන්න බුදුරජාණන් වහන්සේව දකින්න යන් අපි චෛත්‍යයක් වඳන්න කිය රුවන්වැලි සෑයට ගිය ජයශ්‍රී මහබෝධීන් වහන්සේ ළඟට ගියත් අපි ගමේ පන්සලට ගියත් බුදුගෙට ගියත් ඔබ මේ මහා පින්කමට සේරුවිල මහා සෑ වන්දනා පින්කමට පැමිණිය ඔබ ඒ යන ගමන යන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පින්කම කරන්න උන්වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් ඒ මහා සෑය දකින්න යන ගමන බුදුරජාණන් වහන්සේව දකින්න යනවා කියෙන චේතනාවෙන්න්න ඔබ පිටත්වෙන් ඔබට යන ගමනි පියවරක් පාසා මොනතරන් ජීවිතයේ පින් ගොඩක් රැස් කරගන්න පුළුවන්. තේනිසා පිංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩාගන්න මේ භයානක සසරින් මිදන්න වීරිය වඩන්. ඒ පිණිසම ඔබ හැම දෙනාටම ශක්තිය ධෛරිය වාසනාව වීරියම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.